නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනි, අද බිනර මාසේ සීල භාවනා වැඩසටහන අපේ මෙල්බර්න් මහමිනා භාවනා ආසපුවේ සීල භාවනා වැඩසටහන අපි අද ලස්සන විග්‍රහයක් දේශනාවක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා හවස් වරුවේ. විශේෂයෙන් මතක තියා ගන්න ඕන මේ කොරෝනා පැතිරලා යන යුගයක තමයි මේ මහා වසංගතයක් වෛරසයක් පැතිරලා යන යුගයක තමයි අපි මේ විදිහට මේ ධර්මයේ පුරුදු කරගන්න මහන්සි ගන්නෙ. මේ ලැබෙන අවස්ථාව අතිශයින්ම දුර්ලභයි, සීමිතයි. කලාතුරකින් කෙනෙකුට තමයි මේ බණපදයක් අහන්න ඕනේ කියලා මේ කාලේ හැටියට හිත නැමෙන්නේ. ඒ අහන බණපදයට හරියටම බුද්ධ වචනේ බුද්ධ දේශනාව පුරුදු කරගන්න පුළුවන් විදිහට ඇහෙන්නේ දුර්ලභවම. මේ අපිට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතයේ මේ ලැබිච්ච මේ අවස්ථාව සුළු මොහොතකින් අහිමි වෙන්න පුළුවන්. දැන් මේ පැතිරලා යන රෝගෙත් එක්ක දැන් මෙල්බර්න් වරත් දැන් මේ පැතිරලා යනවනේ. මේවත් එක්ක බලපුවම අපිට මේක විශ්වාස කරන්න බෑ. අපේ ජීවිතය ගැනමත් ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ජීවිතේක අපි කොරෝනා විතරක් නෙවෙයි වෙන මොකක් හරි හේතුවක් නිසා මේ අද හිටපු කෙනා හිට නැහැ. ඒ නිසා මේ අපිට අහිමි වෙන්නේ ජීවිතයක් විතරක් නෙමෙයිනේ. අපිට ජීවිතේ විතරක් අහිමි වෙනව නෙමෙයි. දැන් මේ හදිස්සිය මොන හරි දෙයක් වුණොත් අපිට බුද්ධ ශාසනෙත් එක්කම අහිමි වෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ පුරුදු කරගන්න, ධර්මයේ අහන්න, ජීවිතේට පිළිසරණක් ගන්න තියෙන අවස්ථාවත් එක්කම තමයි මේ ක්ෂණ සම්පත්තියත් එක්කමයි ඔක්කොම අහිමි වෙන්නේ. ඒ නිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ කාලයක් මේක. අද මේ දවල් මට මේ ආරංචියක් ආවා, පණිවිඩයක් ආවා. ඒ ජීවිතයක වටිනාකම සැනකින් අහිමි වෙලා යනවා. බලන්න දැන් මේ මෙල්බර්න් වල මිනිස්සු එකතු වෙලා ලංකාවට මේ දැන් මේ තියෙන අවස්ථාවේ උදව් කරන්න ලෑස්ති වෙනවනේ. එතකොට මේ උදව් කරගෙන යනකොට මෙහි මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගොඩාක් බඩු ලෑස්ති කරගෙන පැක් කරලා රැලි වෙනකම් පැක් කරලා ලංකාවට යවුවා. දැන් මේ ධර්මයක් තියෙන රටේ ධර්මයක් පුරුදු කරගත්තේ නැති වුණාමත් මිනිසුන්ට ප්‍රශ්න ගොඩක්. ධර්මයේ තියෙන වෙලාවේ ධර්මයේ පුරුදු කරගත්තේ නැහැ. දැන් ඒ හේතුවෙන් මිනිස්සු පසුතැවෙනවා. බොහෝ ප්‍රශ්න කිසි කෙනෙක් නොහිතපු වෙලාවක තමාගේ ජීවිතයේ අහිමි වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කවුරුත් හිතන්නේ අපිට යන්න වෙන වෙලාව.
ඉතින් මේ බඩු ටික යවුවට පස්සේ ඒ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන ඒ වෛද්‍යවරයාට බඩු ටික ගන්න තමයි නැවක පටවල බඩු ටික යවුවේ. එහෙට යවුවට පස්සේ වෛද්‍යවරයා නැහැ. එයා ආයි සම්බන්ධ නැහැ. එයා මග හැරියා. ඊට පස්සේ මොකද උනේ? මෙයාලට සම්බන්ධ වෙලා හිටපු වෙන වෛද්‍යවරයෙක් යොමු කළා වෙන පැත්තක කෙනෙක්. ඒ වෛද්‍යවරයා ඒ බඩු ටික ගේන්න එන්න ලෑස්ති වෙනකොට හදිස්සියෙම ඒ වෛද්‍යවරයාට හැදුන කොරෝනා. අසනීප වුණා. දැන් එයා ඉන්න ලෑස්තිලා ඉන්න බඩු ටික ගන්න ඉන්න විදියක් නෑ. යට ලෙඩේ හැදුනා. ඒකට හේතුව එයා හදිස්සියේ මේ පාරේ යනකොට දැක්ක ලෙඩෙක් වැටලා ඉන්නවා පාරේ. එතකොට ඒ අසනීප වෙච්ච කෙනාට බෙහෙත් කරන්න ගියාට අග්ගල මෙයා ඉක්මනට එතෙන්ට. එයාට ડોක්ටර්ට ආවා ලෙඩේ. ડોක්ටර් මැරුණා. දැන් බඩරි ගන්න කෙනෙක් නැහැ. වෛද්‍යවරයාත් මැරිලා. එතකොට මේ ජීවිතේ සැනකින් සුළු මොහොතකින් අහිමිලා යන්නේ. සුළු මොහොතින් අහිමිලා යන්නේ. දැන් අර මම කොණ්ඩසාලේ අසපේ පාරසංශිත කතා කළා. එහි අර ළමෙක් මරලා තිබුණා. ළමෙක් කියන්නේ තරුණ කෙනෙක් අවුරුදු 42යි. එයා සනීප වෙලා කොරෝනා රෝගය හැදිලා දැන් ඒ තියෙනවනේ අසපේ කොරෝනා මධ්‍යස්ථානේ රෝගීන්ගේ මධ්‍යස්ථානේ. එතකොට එතන ඒ ලෙඩා සනීප වෙලා අද ඩිස්චාර්ජ් කරලා හෙට ගෙදර යන්න. එතකොට දැන් හෙට ගෙදර යන්න ලෑස්තිලා දැන් මෙයා ඉන්නවා. හදිස්සියෙම ලෙඩේ වැඩි වුණා. හුස්ම හිර වෙන්නවා. මෙයා ඉක්මනට පිරිස දැනුවත් කළා වෛද්‍යවරයා එනකොට විනාඩි 2කට මැරිලා. මේ ලෙඩේ ස්වභාවය ඒකයි. විනාඩි 2යි අවුරුදු 42යි. ඒකට බලන්න මේ අපේ ජීවිතේ මේ අපිට අහිමි වෙන්නේ ධර්මයත් අහිමි වෙනවා. ෂණ සම්පත්තියත් අහිමි වෙනවා. ඔක්කොම ධර්මයේ ඇහෙන තැනම මැරෙන්න වෙනවා. ධර්මයේ ආපු ධර්මශාලාවේ අද කොරෝනා රෝගීන් දාලා ඒ ධර්මශාලාවේ ඉඳලා බණපද මැරෙන්න මිනිස්සුන්ට වාසනාව බුදුගුණ සීකර කර මැරෙන්න වාසනාව තියෙනවා. අපි දන්නේ අපි කොහේ කොතනද කොයි විදිහට මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. කිසිම විශ්වාසයක් මේ ජීවිතය ගැන නැහැ අපිට. මේ සසරේ ස්වභාවය මෙවැනි දුක්ඛිත අවස්ථා කීයකට අපි මුහුණ දෙන්නේ නැද්ද මේ සසරේ? මේ වගේ අවස්ථා කී අවස්ථාවකදී අපි මාරාන්තික වේදනාව විඳවන්නේ නැද්ද? හුස්ම හිර වෙලා හුස්ම පොදක් ඉල්ල කොච්චර කෑ ගහන්නේ නැද්ද? මේ සසරයි. ඒ සසරේ මේ බිහිසුණු අවස්ථාවක තමයි අපි පොඩි රැකවරණයක් ගන්න මේ ධර්මයක් පුරුදු කරගන්නේ. එතකොට ගුණයක් හරියට පුරුදු කරගන්න බැරි වුණොත් දැන් මේ අවස්ථාවේ හරියට අපිට ආරංචි ලැබෙන ගොඩාක් මේ අපි මෙහෙන් ගොඩාක් යවන්න ලෑස්ති වුණත් එහෙ බඩු ගන්න ඉන්න ලෑස්ති පිරිස ඒ වෙයිනුත් හරියම්බ කරගන්නවයි බලන්න ඉහළ තැන්වල ඉන්න නිලධාරීන් ඉඳලා. ගුණයක් නැහැ, ධර්මයක් නැහැ. හිස් සතියම මැරිලා යනවා. ඒ ඔක්කොම මේ මිනිස්සුන් යවන්න ඉඳලා කඩා ගත්තා කියලා මේ මනුස්සයත් මැරුණට පස්සේ මොනව කරන්නද ආයි? ධර්මයේ නොදන්නා කම නිසා වෙන සමාජයට වෙන විපත. ගුණයක් තමගේ ජීවිත අභ්‍යන්තරය තුළ නැති වුණාට පස්සේ ඒ ගුණයක් නැති අසත්පුරුෂ කෙනාගේ හිතේ ඇති වෙන සිතිවිලි නිසා සමාජයට වෙන විපත. ඒ නිසා හොඳට මේ ධර්මයේ පුරුදු කරගන්න වෙනවා. ජීවිතේට හොඳට ධර්මයේ පුරුදු කරගන්නවා කියලා කියන්නේ දහම් දැනුම පමණක් නෙවෙයි. ගැඹුරු ධර්මයේ කතා කරන්න පුළුවන්, ගැඹුරු ධර්මයේ හිතන්න පුළුවන් කියන එකක්මත් නෙමෙයි. ගුණ ධර්මයේ තමාගේ ජීවිත අභ්‍යන්තරය තුළ වැඩෙන්න ඕනේ. තමාගේ ජීවිතය තුළ ධර්මයේ වැඩෙන්න ඕනේ. තමාගේ ජීවිතය තුළ සත්පුරුෂකම වැඩෙන්න ඕනේ. තමාගේ ජීවිතය තුළ ගුණයෙන් පිරිච්ච ඉවසීම, දරා ගන්න පුළුවන්කම, කරුණාව, මෛත්‍රිය නේද හදවත උණු වෙන ගතිය මේව නැති වෙච්ච තැන නෙමෙයි හැම අරුබුදයක්ම තියෙන්නේ. යම් කිසි තැනක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මුලක තියෙනවනේ නේ.
එක්ක තමාගේ ගුණයක් බිඳිච්ච තැනක්. තමාට කල්පනා කරන්න තිබිච්ච අවස්ථාවක් ඒක නැති කරගත්තා. ඔතන අරුබුදයක් හටගත්තා. මේ වගේ අපි ඇත්තටම මේ සසරේ අපිට මේ සසරේ ස්වභාවය වැටහෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ මේ සසරේ ස්වභාවය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපිට වරදින්නේ. ඒ නොවැරදීම හරියටම ගියේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේනේ. ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නන පාරේ යෑමෙන්මයි අපිට මේකට පිළිසරණක් තියෙන්නේ. ඒ නිසා හොඳට ධර්මයේ පුරුදු කරගන්න වෙනවා. ධර්මයේ පුරුදු කරගන්න බැරි වුණොත් ජීවිතේ අන්ත අසරණ භාවයටපත් වෙනවා. අසාර්ථකයි. ඒ ජීවිතේට පිළිසරණක් නැහැ. හිස් සතියම මැරිලා හිස් ලෝකයකට යන්න වෙයි. ඒ නිසා ඒ හිස් ලෝකයකට යන්න නැති වෙන්න හොඳට ගුණධර්ම ටික හදා ගන්න ඕනේ. ඔබට දැන් මේ සමහර වෙලාවට දැන් සංඝයාගේ ඇසුරෙන් ඔබ බැහැර වෙලා ගොඩක් දුර. දැන් අසපුටින් විදියක් නැහැ. සංඝයාගේ ඇසුරක් නැහැ. කතා බහ කරන්න විදියක් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒ හේතු නිසා සමහර වෙලාවට ධර්මයේ පුරුදු කරන පිරිසකගේ ඇසුරක් නැහැ ඔබට සමහර වෙලාවට. ඒතකොට මේවැනි අවස්ථා නිසා ඔබ දන්නේම නැතුව ඔබ ධර්මයෙන් ටික ඈත් වෙලා යනවා. අපිට හොඳට තේරෙනවානේ. දැන් අපි හවසට දේශනා කරනවා. ඊළඟට වැඩසටහන් කරනවා. එතකොට මේ වෙලාවේදී සම්බන්ධ වෙලා ඉන්න පිරිස බලපුවාම අපිට තේරෙනවා. මේ මිනිසුන්ගේ ධර්මයේ අහන්න ඕන කියන ඕමනාව ටික ගිලීලා ගිහිල්ලා. මෙහෙම යනවා ඩිංග අයින් වෙලා යනවා. ගියාට පස්සේ ආයි ගොඩ ගන්න අමාරුයි. අර කෙලස් ලෝකෙට නාය ඇදී යන්නේ. ඒතට කෙලස් ලෝකෙට ඇදිලා ගියාට පස්සේ ආපහු ගොඩ එන්න අමාරුයි. ආපහු අර සාමාන්‍ය සමාජයට වෙන්නට පස්සේ ගොඩ එන්න අමාරුයි. ටික Taman දන්නේම නැතුව තමාගේ තියෙන ගුණධර්ම ඩිංග පිරිහිලා යයි. සංඝයාගේ ඇසුරෙන් සත්පුරුෂයන්ගේ ඇසුරෙන් දන්නේම නැතුව අයින් වෙලා යාවි. ඊට පස්සේ තමා ළඟ යම් ගුණධර්ම තිබුණා නම් ඒව ඩිංග තමන්ගෙන් අයින් වෙලා යයි. ඉස්සර තිබුණා නම් දවසකට සූත්‍ර දේශනාවක් අනිවාර්යෙන් කියවන්න ඕනේ. බණපදයක් මාකරි අහන්න ඕනේ දේශනාවකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා අදහසක් තිබ්බනම් දැන් සමහරවිට ටික අයින් වෙලා ගිහිල්ලා. දැන් කාලයකින් අහපු නැති ස්වභාවයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් තමයි හොඳටම විවේකයේ තියෙන්නේ. නමුත් විවේකයේ තිබ්බට දැන් බෑ කරගන්න. අර ඇසුර නැතිවීම නිසා ටික දැන් ඉස්සරන වන්දනාවක් තියෙනවා, අවස වන්දනාවක් තියෙනවා, සංඝයා බෑ දකින්න පුළුවන්, දාන ටික පූජා කරන්න වෙනවා කියලා එහෙම සම්බන්ධකම් තිබ්බා. දැන් දන්නේම නැතුව ටික මේ එකම තමාගේ ජීවිතේ ටික තමාගේ කල්පනා ඔක්කොම ධර්මයෙන් බැහැර වෙලා යනවා. වෙන්න පුළුවන් මේක. ඒ නිසා එවැනි අභාග්‍යයකට වැටෙන්නේ නැති වෙන්න හොඳට තමාගේ ජීවිතේ රැකවරණයක් හදා ගන්න. පරික්කාර හාර විභංගෝ කියන කොටස නිතිප්ප කරන්නේ අද අපි මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ලස්සනයි මේ කොටස. ටිකක් ගැඹුරු තියෙනවා. තේරුම් ගන්න මහන්සියක් ගන්න. හරි ලස්සනයි. මේක තියෙන්නේ මේ හේතුඵල ධර්මතාවය ගැන. අපිට පැටලිච්ච බොහෝ තැන් නිරවුල් කරගන්න පුළුවන් මේකෙන්. පැටලි යන ගමනේ ස්වභාවය. අපිට මේ ඇත්තටම අපේ ජීවිතේ මේ හේතුඵල ධමයක් තුල සකස් වෙවි යන මේ ජීවිතේ හේතුඵල ධමයේ ස්වභාවය නොවැටහීම තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව. අපි ගුණ ධර්මයෙන් පිරෙන්න, අපි බණාහණයෙන් අයින් වෙලා යන මේ හැම තැනකදීම අපිට බලපාන්නේ මේ හේතුඵල ධර්මතාවයේ, ඒ කියන්නේ මේක සකස් වෙවි යන ආකාරයේ හේතුඵල ධර්මතාවයට අනුව වැටහෙන්නේ නැති නිසා ආත්මීය හැඟීමකට වැටෙනවා අපි. ආත්ම දෘෂ්ටියට එකතු වෙනවා. ඒ නිසා ඒ ආත්මීය හැඟීමෙන් අර දෘෂ්ටිවල බැස ගන්නවා. සක්කාය දිට්ඨිය ඇතුළු දෘෂ්ටිවල බැස ගන්නවා. මේ බලන්න මේක විස්තර කරනවා ධර්මයේ කරා ගෙන යාමට හේතුඵල ධර්මයන් එකිනෙක උදව් වීම. එහෙනම් මේ ධර්මයට යන්න තියෙන්නේ හේතුඵල ධර්මතාවයක් නේ අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකටත් හේතුඵල ධර්මතාවයම තමයි උපකාර වෙන්නේ.
හේතු සකස් කරන්න ඕනේ ඵලයේ උපදවන්න. එතකොට හේතුඵල ධර්මතාවය මේක හේතුඵල ධර්මතාවය කියපුවම මේක ලස්සන විග්‍රහයක් කරනවා හේතු ප්‍රත්‍ය කියලා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කියලා අපි කියන්නේ. එතකොට හේතුව වෙන එකක් ප්‍රත්‍ය තවත් එකක්. එතකොට හේතුව වෙනම දැනගන්න ඕන ප්‍රත්‍ය වෙනම දැනගන්න ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කියලා අපි කියනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කියලා කියපුවාම අර හේතුඵල ධර්මතාවය හේතුවත් ප්‍රත්‍යයත් මුල් කරගෙන හේතුඵල ධර්මතාවය සකස් වෙ යනවා. හරි ලස්සනයි මේක. මේකේ විස්තර කරනවා පරික්කාර, පිරිකර, පරිස්කාර. ඒ කියන්නේ අපි කියනවා පිරිකර කියලා කියනවා අපි පැවිද්දට අවශ්‍ය පිරිකර කියලා අපි කියනවා. පරික්කාර. සපරික්කාරං කියලා කියන්නේ අපි දාන පූජා කරද්දී සංඝ සතු කරනකොට කියනවා සපරික්කාරං කියලා. පිරිකර සහිත, පරිස්කාර සහිත. එතකොට ඒ කියන්නේ එතන පරික්කාර කියලා කියන්නේ පැවිදි ජීවිතයට උපකාර වන උදව් දෙන. අපි හිතමු පැවිද්දට බොහෝ උපකාරයි සිවුර. සිවුර කියන්නේ පිරිකරක්, පරිස්කාරයක්. පැවිදි ජීවිතයට බොහෝ උපකාරයි අපි කියනවා අඳන සිවුර. ඊට පස්සේ අපි කියනවා හිස රැවුල් මුඩු කරන රේසරික, සබන් කැටේ ඉඳලා මේ ඔක්කොම අපි කියන්නේ පරිස්කාර කියලා. පැවිදි ජීවිතයට උපකාර වෙන දේවල්. නේද? එතකොට මෙහෙනම් අධික සීතල නිසා බීනි එකක් පාවිච්චි කරනවා නේද? ඊළඟට දැන් මේ ෂර්ට් එක වගේ එක පාවිච්චි කරනවා. ඇයි සීතල නිසා. ඒවත් ඔක්කොම අයිති වෙන්නේ අර පරිස්කාර කොටට. ඒ කියන්නේ පැවිදි ජීවිතයට උපකාර වෙන දේවල්. මේ වගේ මේ හේතුඵල ධර්මතාවයට උපකාර වන දේවල් තියෙනවා. ඒ හේතු සකස් වෙවි යන්න ඒ හේතුව සකස් වෙන්න. ඒක තමයි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල් කියලා කියන්නේ. ඒතර මේක ලස්සන විග්‍රහයක් කරනවා. යම් හේතු ප්‍රත්‍යයම් යම් ඵලයක් උපදවයිද හේතුවත් ප්‍රත්‍යයත් එකතු වෙලා ඵලයක් උපදවයිද ඒ උපන් ඵලයට කරුණු හේතුව ඒට උපකාරී වූ දෙය හෙවත් පරිස්කාර කුමන ලක්ෂණයකින් යුතුයද? ඔන්න මේක දැන් විස්තර කරනවා. උපද්දවන ලක්ෂණයෙන් යුතු බව ඒ ඵලයට අවශ්‍ය දෙයයි. ඒ අර හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයින් ඵලයක් උපදවනවා. හේතුවත් ප්‍රත්‍යයත් මුල් කරගෙන ඵලයක් උපදවනවා. ඒට උපකාරී වෙච්ච දේ පරිස්කාරය. කුමන ලක්ෂණයක්ද? ඒ පිරිකරෙන් තමයි යමක් උපද්දන්නේ. උපද්දන ලක්ෂණයෙන් යුක්තයි. ධර්මයෝ දෙකක් ඵලයක් උපද්දනවා. ඒ තමයි හේතුවත් ප්‍රත්‍යයත්. මම මේක තමයි මෙච්චරලා කිව්වේ. හේතුවත් ප්‍රත්‍යයත් එකතු වෙලා ඵලයක් උපදවනවා. ඔන්න මේක මේ විදිහට ඔන්න දැන් සරලව තේරුම් ගන්න මේක ලස්සන උපමාත් එක්ක අපේ මහා කච්චාණ්ඩ මහ රහතන් වහන්සේ විස්තර කරනවා. මේ අපේ මුලා වෙච්ච ලෝකේ අපිට නොවැටහෙන ලෝකේ අපි නොදන්නා වූ ලෝකේ හේතුවත් ප්‍රත්‍යයත් මුල් කරගෙන ඵලය උපද යන හේතුඵල ධර්මතාවයෙන් යුතු ලෝකයේ හේතුව කවර ලක්ෂණයකින් යුතුද ප්‍රත්‍ය කවර ලක්ෂණයකින් යුතුද? හේතුවේ ලක්ෂණය මොකද්ද? ප්‍රත්‍ය ලක්ෂණය මොකද්ද? හේතුව යනු සියල්ලට පොදු නොවූ විශේෂ ලක්ෂණයකින් යුතු දෙයයි. හේතුව කියලා කියන්නේ සියල්ලන්ට පොදු නෑ. මේක තව විස්තර කරනවා. අපි බලමු ඉස්සර උපමාවකට එක්ක විස්තර කරනවා. ඒකට තේරුම් ගන්න පුළුවන්. ප්‍රත්‍ය යනු පොදු ලක්ෂණයන්ගෙන් යුතු දෙයකි. හේතුව හැම එකටම පොදු නෑ. ප්‍රත්‍ය පොදුයි. මේක තේරුම් ගන්න මෙන්න මේ විදිහට. ඔන්න උපමාව කියනවා. පැලයක් හට ගැනීමට උදව් වෙන බීජ විශේෂ ලක්ෂණයකින් යුක්තයි. බීජය කියලා කියන්නේ විශේෂ එකක්. පැලයක් හටගන්න බීජය. අපි හිතමු පොල් ගෙඩියක් තියෙනවා කියලා පොල් බීජය. ඒකෙන් තමයි පොල් ගෙඩියෙන් තමයි ගහ හැදෙන්නේ. හරිද? එතකොට මේ බීජය විශේෂ එකක්. ඒකෙන් ආය හැදෙන්නේ පොල්මනේ. එතකොට පොල් බීජයෙන් තමයි පොල් ගහ හැදෙන්නේ. එතකොට පොල් ගෙඩියෙන් ඒක එන්නේ.
බීජේ මුල් වෙන්නේ. අඹ බීජයෙන් තමයි අඹ ගහ එන්නේ. ඒ අඹ බීජය තමයි හේතුව. ඒකට ප්‍රත්‍යය තියෙනවා. අඹ ඇටේ තිබුණට ඒකෙන් ගෙඩියක් ගන්න බෑ එකපාරට. ගහක් ගන්න බෑ එකපාරට. ඒකට ප්‍රත්‍යය ඕනේ, පිරිකර ඕනේ ඒකට සකස් වෙන්න. මොනවාද ඒ ප්‍රත්‍ය පිරිකර? පොලොවක් ඕනේ. පොලොව නැතුව වැඩෙන තැනක් නෑනේ. නේද? ඊළඟට වතුර ඕනේ. ඊළඟට හොඳට සාරවත්ව ගන්න අපි පොහොර දානවා. ඒවා තමයි ප්‍රත්‍ය. හේතුව බීජය, ප්‍රත්‍ය පොලොවත්, අර සාරවත් පොලොවත්, වතුරත් තමයි ප්‍රත්‍ය. පිරිකර. පැවිදි ජීවිතයේ පැවිද්ද තමයි මූල බීජය. ප්‍රධාන විශේෂ ලක්ෂණ හේතුව. එතකොට පැවිදි ජීවිතයේ පිරිකර තමයි අනිත් ඔක්කොම. මේ වගේ බීජය තමයි විශේෂ කාරණාව, හේතුව. ඒකට වටේ තියෙන පිරිකර ප්‍රත්‍යය තමයි, අනික් ප්‍රත්‍යය තමයි පොළොවත් ඊළඟට ජලයත්. හරිද? හේතු ප්‍රත්‍යයන් මුල් කරගෙන අඹ බීජයෙන් ගහක් හැදෙනවා. අර හේතුව නිසා හට ගන්නවා ඵලයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණා කියලා කියන්නේ ඒකයි. හේතුවත් ප්‍රත්‍යයත් මුල් කරගෙන ඵලයක් එනවා. ප්‍රතිඵලයක් එනවා. ඒක මේ කියන්නේ. එතකොට එහිදී ඵලය වැඩිම සඳහා යම් පොළොවක් ජලයක් උපකාර වෙයිද? ඒ ප්‍රත්‍යයයි. අදාළ ඵලයේ උපදවන හේයින් බීජයේ ඵලයට හේතුවයි. බීජය තමයි හේතුව, ජලයත් පොළොවත් තමයි ප්‍රත්‍ය. ජලයත් පොළොවත් ප්‍රත්‍ය හේතුව වර්ධනය කරන්න උපකාරී වෙනවා. උපකාරක දේ. හරිනේ? ඊළඟට ලස්සන උපමාවක් කියන තව එකක්. මේ බලන්න මේක. කලයකට කිරි දැම්මට පස්සේ ඒ කිරි මිදෙනවා. කලයකට කිරි දැම්මහම, මැටි කලයකට කිරි දාපුවාම කිරි මිදෙනවනේ. මිදුණු කිරි බවට පත් වෙනවා. එතකොට ඒ කිරි වලට කියන්නේ මිදුණු කිරි. අපි කියන එකට මී කිරි කියනවා. නේද? එතකොට කිරි දැම්මට පස්සේ කලයකට කලයේ කිරි මිදුණාම එකට කියන මොකක් කියලාද? මී කිරි. එතකොට හැබැයි ඒ කිරි මිදුණට පස්සේ මිදිච්ච කිරි ආය අර මිදිච්ච නැති කිරි තියෙනවනේ. ඒ මිදිච්ච නැති කිරි මිදිච්ච කිරි යා එකට එකතු කරන්න ලේසි නෑ. තේරුණාද? එතකොට අර කිරෙම්ම තමයි මේ කිරි හැදුවේ. හැබැයි ඒක මිදුණට පස්සේ, මුදවපු කිරි වුණාට පස්සේ අර කිරිත් එක්ක එකතු වෙනවා කියන එක ලේසි නෑ. නේ? මේ කිරි වලත් එකම කාලයකදී එකට එකතු වීමක් ඇති නොවේ. කිරිත් මේ කිරිත් එකම කාලයකදී එකට එකතු වීමක් වෙන්නේ නැහැ. එහෙයින්ම හේතුවේ ප්‍රත්‍යයේ එකම කාලයක එකට එකතු වීමක් නැත. හේතුවත් ප්‍රත්‍යයත් එකම කාලයකදී එකට එකතු වීමක් නැහැ. එතකොට හේතුව වෙනම තේරුම් ගන්න ඕනේ. ප්‍රත්‍යය වෙනම තේරුම් ගන්න ඕනේ. හේතුවත් ප්‍රත්‍යයත් මුල් කරගෙන ඵලයක් හට ගන්නවා. මේක තමයි හේතුඵල ධර්මතාවය කියලා කියන්නේ. හරිද? මේ සසරෙහි සැරිසරා යාම වනාහි හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපන් දෙයකි. මේ සසරේ සැරිසරාගෙන යාම කියලා කියන්නේ අපි මේ ඉපදි මෙරි යන සසරට වැටුණා කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙවි යනවා කියන එක. එහෙනම් මේ සසර ගමන කියලා කියන්නේ දැන් අපි මෙතන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද මේ? දැන් මම බණ කියනවා ඔබට. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ලෝකේ හේතුඵල ධර්මතාවයක්. නේ? ඊළඟට ඔබ ඔතන ඉඳලා බණ අහනවා. ඔබේ කන ක්‍රියාත්මකයි බණ අහන්න. නේ? ඔබ නැත්තුමාගෙන බලාගෙන ඉන්නව දැන් මොකක් කියයිද? මොකක් මේ හේතු ප්‍රත්‍යයන් ධර්මතාවයන් ඔබේ ඇතුළේ අභ්‍යන්තර ජීවිතය තුළ වැඩ කරනවා. මේ සසරේ ඔබ මෞගේ වියෝවේදී හඬද්දී ගලාගේ කඳුළු සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවන්න
හඬ හඬ ආවා. ඔබ හේතු ප්‍රත්‍යයන් සකස් කර කර ආව සසරේ. ඔබ පියාගේ වියවැදී හඬද්දි ගලාගේ කඳුළු සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවන්න හඬ හඬ ආවා. හේතු ප්‍රත්‍යයන් සකස් කර කර ආවා. ඔබ සහෝදරයාගේ වියවැදී හඬද්දි ගලාගේ කඳුළු සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවන්න හඬ හඬ ආවා. හේතු ප්‍රත්‍යයන් සකස් කළා මේ සසරේ. දරුවන්ගේ වියවැදී හඬද්දි ගලාගේ කඳුළු සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවන්න ඔබ හඬ හඬ ආවා. හේතු ප්‍රත්‍යයන් සකස් කර කර ආවා මේ සසරේ. සසරක් සකස් වෙච්ච හේතු ප්‍රත්‍යයන් ඔබේ ජීවිත අභ්‍යන්තරය තුල දැන් තියෙනවා. හේතුත් තියෙනවා, ප්‍රත්‍යක් තියෙනවා. ඵලය උපදිනවා. හේතුඵල ධර්මතාවයේ ඔබේ සසර ගමනේ ඔබේ අභ්‍යන්තර ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තමයි හේතුඵල ධර්මතාවය කියලා කියන්නේ. එතකොට මේ සසරේ සැරිසරා යාම වනාහි හේතු සහිතව ප්‍රත්‍ය සහිත උපන් දෙකි වදාරන ලදසේකම ඒ භාග්‍යතුන් වහන්සේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ලෝකය. ඊළඟට කියනවා මහාකච්චාන මහරහතන් වහන්සේ මේ නිසාම ශාස්ත්‍රුන් වහන්සේ වදාලා කුමක්ද? අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ. හේතු ප්‍රත්‍ය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ. ඊළඟට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන. උපාදාන ප්‍රත්‍යයෙන් භවය. භව ප්‍රත්‍යයෙන් ජාති. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මේ විදිහට තමයි හේතු ප්‍රත්‍යයෙන් ඔබේ ජීවිත ගමන මේ සසර ගමන සකස් වී යන්නේ කියලා ශාස්ත්‍රඥාති දේශනා කළා. හරිද? ඉවරයිද? ඉවර නෑ. දේශනාව දැන් තමයි විග්‍රහ කරන්නේ. දැන් තමයි විස්තර කරන්නේ. බලන්න කොච්චර ලස්සනද මේක අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවාද කියලා. මෙහි අවිද්‍යාව කියලා කියන්නේ හේතුව. වැරදි අයුරින් මෙනෙහි කිරීම ප්‍රත්‍යයයි. එතකොට වැරදි අයුරින් අයෝනිසෝ මනසිකාරය අපි කියන එකට වචනයක්. වැරදි අයුරින් මෙනෙහි කරනට අපි කියනවා වචනයක් මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන එක අපි විග්‍රහ කරනවා තවත් අයුරකින්. අපිට ඒක බුදු දේශනාවලදී හම්බ වෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන එක. කොහොමද අපි අයෝනිසෝ මනසිකාරය කියලා විග්‍රහ කරන්නේ? මතක කරලා බලන්න. නූපන් කාමාශ්‍රව ඉපදීම පිණිස. උපන් කාමාශ්‍රව වඩා වර්ධනය වෙන්න. නූපන් භවආශ්‍රව ඉපදීම පිණිස. උපන් භවආශ්‍රව තවත් වඩාත් වර්ධනය වෙන්න. නූපන් අවිජ්ජාශ්‍රව වර්ධනය වෙන්න. උපන් අවිජ්ජාශ්‍රව තව තවත් වර්ධනය වෙන්න කල්පනා කරනවා නම් ඒ කියන්නේ කාමාශ්‍රවයට අනුව කල්පනා කරනවා. මේ භවයේ සැරිසරාගෙන යන්න ඕනේ, භවයට එකතු වෙවි යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඊළඟට ජීවිත අවබෝධයට යන්න නැතිව සසරට එකතු වෙන්න. අවිද්‍යාවට කැරකි යන්න කල්පනා කරනවා. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඔබගේ ජීවිතය තුළ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කරනවා කිව්වත් ඒත් ඒ අර්ථයමයි.
රාගයට අනුව කල්පනා කර කර ඉන්නවා. ද්වේෂයට අනුව කල්පනා කර කර ඉන්නවා. පලිගන්න එකට අනුව කල්පනා කර කර ඉන්නවා. එකට එක කරන්න, ක්‍රෝධ කරන්න, වෛර බඳින්න, ගුණමකුකම් කරන්න කල්පනා කර කර ඉන්නවා. ඒවයින් තොරව ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය තුළ ඉවසීම හදාගන්න. ඔබට පුළුවන් නම් කාරුණික බව හදාගන්න. ඔබට පුළුවන් නම් සෙනෙහස, දයාව, අනුකම්පාව ඇති කරගන්න. කෙනෙකුගේ දුකක් දකිද්දී ඔබේ හදවත උණු වෙන ස්වභාවයක් තියෙනවා නම් මේවා ඔබේ ජීවිතයේ ගුණයත් එක්ක අවබෝධයට යන්න උපකාර වන අංග. ඒවයින් තුලින් ඔබට ඒකට අනුව සකස් ඒ හේතු ප්‍රත්‍යයට අනුව ඔබේ ජීවිතයේ ටික ටික අවබෝධයට සකස් වෙනවා. ඒවයින් ඔබ බැහැර වෙන්න අවිද්‍යාවට අනුව සකස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක නිරවුල්ව තේරුම් ගන්න ඕනේ. වැරදි අයුරින් මෙනෙහි කිරීම ප්‍රත්‍යයයි. වැරදි අයුරින් මෙනෙහි කිරීම නිකන් එන්නේ නැහැ. මේ හරිය ලස්සනයි මේක. මෙන්න බලන්න මේක. කලින් තිබූ අවිද්‍යාව පසුව ඇති වූ අවිද්‍යාවට හේතුව වෙයි. කලින් අපිට අවිද්‍යාවක් තිබුණා නම් දැන් අවිද්‍යාවට හේතුව ඒකයි. අපි මේ සසරේ විද්‍යාව උපදාවද අවිද්‍යාව තුලම බැසගෙන ආවද? අවිද්‍යාව තුලම බැස. ඊයේ දවසේ අපි කල්පනා කළේ විද්‍යාවක් තුල ඉඳගෙනද අවිද්‍යාවක් තුල ඉඳගෙනද? පෙරේද කල්පනා කළේ විද්‍යාවක් තුල ඉඳගෙනද අවිද්‍යාවක් තුල ඉඳගෙනද? උපන්න පුංචි කාලේ ඉඳලා කල්පනා කළේ විද්‍යාවත් තුළ ඉඳගෙනද අවිද්‍යාවත් තුළ ඉගෙනගෙනද? අපි හිතමු ඉස්කෝලේ ටීචර් විද්‍යාව උගන්වද්දී අපි හිටියේ විද්‍යාවත් තුළද අවිද්‍යාවත් තුළද? ඒත් අවිද්‍යාව තුළනේ හිටියේ. විද්‍යාව පාඩම වෙලාවේ හිටියෙත් අවිද්‍යාව තුළ. නේ? එතකොට මේ හැම තැනකදීම අපේ ජීවිතය ඇතුලේ වැඩුණේ අවිද්‍යාව නිසා. දැන් කල්පනා කරන්න ගත්තත් ඇතුලේ ඉන්නේ අවිද්‍යාවනේ. දැන් මේ අවිද්‍යාවට පෙර අවිද්‍යාව කෙලින්ම බලපානවා. ඒ හේතුව පෙර අවිද්‍යාවට අනුව තමයි දැන් මානසිකාරයේ වැඩ කරන්නේ. ඒ නිසා මේ මානසිකාරයේ මෙනෙහි කරන එක අවිද්‍යාවට මුසු වෙලා තියෙන්නේ. විද්‍යාවට මුසු වෙලා නැහැ. ඒ නිසා පෙර අවිද්‍යාව දැන් අවිද්‍යාවට හේතුව. සසරේ අපි අරගෙන ආපු අවිද්‍යාව දැන් අවිද්‍යාවට හේතුව. බෝසතාණන් වහන්සේගේ චරිතය බලන්න. හොඳට තේරුම් ගන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ සසරක් එන ගමනේදී බෝසතාණන් වහන්සේ ප්‍රඥාව පුරවගෙන යන පාරමිතාවක් විදියට. ඒ ප්‍රඥාව හොඳට ප්‍රකට වෙච්ච තමයි බෝසතාණන් වහන්සේගේ නාගසේන මහරහතන් වහන්සේ දීපු උත්තරේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහුවනේ මිලින්ද රජුරු අහනවා ස්වාමීනි අපේ බෝසතාණන් වහන්සේ විතරද දුෂ්කර ක්‍රියා කළේ කියලා අහනවා. එතකොට කියනවා අපේ බෝසතාණන් වහන්සේ විතරයි මේ විදිහට දරුණුටම දුෂ්කර ක්‍රියා කළේ. අනෙක් බෝසත්වරු මේ විදිහටම දුෂ්කර ක්‍රියා කළේ නෑ කියනවා. එතකොට කියනවා ඇයි අපේ බෝසතාණන් වහන්සේ මෙච්චර දරුණු විදිහට මේ දුෂ්කර ක්‍රියා කළේ කියනවා. එතකොට අහනවා කියනවා නාගසේන මහරහතන් වහන්සේ ඥානේ මෝරා නොතිබ්බ නිසාත් අවබෝධේ මෝරා නොතිබ්බ නිසාත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා කියනවා මේ විදිහට. එහෙමනම් ස්වාමීනි ඥානේ මෝරණකම් අවබෝධයේ මෝරණකම් ගෙදෙට්ට වෙලා ඉන්න තිබ්බනේ මක්කටද දුෂ්කර ක්‍රියා කරන්න ගියේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාලා රජතුමනි මාර්යා පෙනී හිටියා කියනවා එදා රාත්‍රියේ බේලුව පණ්ඩ වීණාත් අරගෙන. පෙනී හිටියට පස්සේ මාර්යා කිව්වා කියනවා රජතුමනි මේ කවුද කුමාරයේ තව දවස් 7කින් ඔබට සක්විති මෙනික පහළ වෙනවා.
ඒ නිසා ගෙදර අතාරින්න එපා, ගෘහය අතාරින්න එපා. ගේ ගෙදරම ඉන්න කියලා කිව්වා කියනවා. ඊට පස්සේ මොකද සක්විති මේක කියලා අහපුවාම කිව්වා මේ සක්විති මේක පහළ වෙනවා. අස් රත්නේ, හස්ති රත්නේ, ඉස්ත්‍රි රත්නේ, මණි රත්නේ, පර්ණායක රත්නේ ඔක්කොම විස්තර කරනවා මාරයා. මෙන්න මේ ටික මේ සැප පවාසකම් හම්බෙනවා. මේ සැප සම්පත් හම්බෙනවා. ඔබට රෑ පෙනී හිටලා කවුරු හරි අමනුෂ්‍යෙක් හරි කිව්වොත් ඔය වගේ එකක් හම්බෙනවා කියලා මොනවා හිතේද ඔබට? නේද? මහා සතුටක් නේ. මේ වගේ සැප සම්පතක් මේ වගේ දෙයක් හම්බෙනකෝ බෝසතාණන් වහන්සේට උණු වෙච්ච ලාකඩ උණු කරපු ලාකඩ කනට වක් කරනවා වගේ අධික වේදනාවක් එන්න පටන් ගත්තා. ඒකට උපමාවක් තව එකක් කියනවා. හොඳට තෙත බරිත වෙච්ච පොළොවකට වැහලා තෙත බරිත වෙච්ච පොළොවකට තවත් වහිද්දී වතුර පිරීලා ඉතිරිලා යන්නේ යම් විදියකින්ද ඒ වගේ බෝසතාණන් වහන්සේ අතහරින්න බලාගෙන ඉඳිද්දි තවත් මහා වටිනා වස්තු හම්බෙනවා කියලා කියද්දි බෝසතාණන් වහන්සේට අධික පීඩනයක් එනවා. මේ තවත් හම්බෙනවා. මේ මං අතහරින්න හදද්දි තවත් එනවා පස්සේ. මේ අතහරින්න හදද්දි මේ එනවා තවත් පස්සේ. කියලා අධික පීඩනයක් එනවා. ඒ පීඩනෙත් එක්ක බෝසතාණන් වහන්සේ තීරණය කරනවා මේක අතහරිනවා මං කියලා. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයක් එක්ක වැඩ කරනවා එතනින් පස්සේ. අර සිතවිල්ල එක්ක උන්වහන්සේ අතහරින සිතවිල්ල ඇති වුණත් එක්කම මහා පුරුෂ ලක්ෂණය වැඩ කරනවා. සුප්පතිට්ඨිත පාද ලක්ෂණය. ඒක තියෙනවනේ උන්වහන්සේ සසරේ මව්පිය උපස්ථානය කළා, උපෝසත සිල් රැකලා ආදී වශයෙන් මහා පින රැස් කරගෙන ඒකේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේට ගිහිගේ යම් මොහතක අතහැරියද ඒ අතහැරපු මොහොතේ ඉඳලා කිසි කෙනෙකුට දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ කිසි කෙනෙකුට ඒ බෝසතාණන්සේගේ හිතේ රාගසිතිල්ලක් උපදින්න බෑයි. ද්වේෂිතිල්ල කාය උපදින්න බෑ. මොහසිතිල්ල කාය උපදින්න බෑ. අරක අතහැරිය බෝසතාණන්සේ. ඒක අතහැරපු ගමන් මේ පින වැඩ කරනවා ඊට පස්සේ. ඊට පස්සේදී දැන් මේ බෝසතාණන්සේ මේක අතහැරියා. එතකොට නාගසේන මහරහතන් වහන්සේගේ මිලින්ද රජුරු වහනවා ස්වාමීනි බැරි වෙලාවත් බෝසතාණන් වහන්සේ ගෙදර නැවතිලා සක්විති මණික පහළ වුණා නම් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහරිනවද කියලා අහනවා. සක්විති මණික පහළ වුණා නම් බැරි වෙලාවත් බෝසතාණන් වහන්සේට ගිහිගේ අතහරිනවද කියලා අහනවා. නියම උත්තරයක් දෙනවා නාගසේන මහරහතන් වහන්සේ. නාගසේන මහරහතන් වහන්සේ වදාළ රජතුමනි සක්විති මණික පහළ වුණත් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහරිනවා කියනවා. ඒට හේතුව මොකක්ද කියලා අහනවා. රජතුමනි සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට අසංඛ්‍යය 4කුත් තව ලක්ෂයක් කල්ප බෝසතාණන් වහන්සේ අනිත්‍ය කියන එක හොඳට ප්‍රකට කරගෙන ඇවිල්ලා අනිත්‍ය දැක ඇවිල්ලා ප්‍රඥාව මෝරලා දැන් ඒක පේනවා කියනවා. මේ දකින්න පැත්තෙන් ඔක්කොම පේනවා කියනවා. මේක අනිත්‍යයි කියන්නේ ඔක්කොම ප්‍රකටව පේනවා කියනවා. ඒ කියන්නේ ඒක වැඩිලා තියෙන්නේ. දුකයි කියන එක බලාගෙන ඇවිල්ලා සසරක දුක බලාගෙන ඇවිල්ලා දැන් බෝසතාණන් වහන්සේට ඒක පේනවා කියනවා ප්‍රකටයි කියනවා. අනාත්මයි කියන එක බෝසතාණන් වහන්සේට ප්‍රකටයි කියනවා දැන්. පේනවා කියනවා. ඒ නිසා බෝසතාණන් වහන්සේ මේ ගිහි අතාරිනවා කියන එක නවත්තන්න බෑ කියනවා. දැන් මෙතන මේක ගලපලා බලන්න. පටිච්චසමුපාදේ. දැන් අවිද්‍යාවට හේතුව කලින් අවිද්‍යාවයි අපේ සසරේ අවිද්‍යාව. අපි පුරෝගෙන ආවේ සසර පුරාවට විද්‍යාව නෙවෙයි. මොකද්ද පුරෝගෙන ආවේ? අවිද්‍යාවනේ. බෝසතාණන් වහන්සේගේ චරිතවංක වෙනස් කියලා දැන් බලන්න. බෝසතාණන් වහන්සේ සසරේ පුරෝගෙන ආවේ ප්‍රඥා පාරමිතාවක්. විද්‍යාවක් උපදාවේ. අර විද්‍යාව උපදාව බෝසතාණන් වහන්සේට දැන් අනිත්‍ය ප්‍රකටයි. බලන පැත්තෙන් අනිත්‍ය පේනවා. දුක හොඳට පේනවා. බලන පැත්තෙන් දුක පේනවා. අනාත්මය හොඳට ප්‍රකටයි බෝසතාණන් වහන්සේට. ඒ නිසා අර සසරක පුරුදු කරගත්ත එක දැන් වැඩ කරනවා ඇතුලේ.
සසරක ප්‍රඥා පාරමිතාව දැන් ඇතුළේ වැඩ කරනවා. නේ? එතකොට ඒ මෙනෙහි කරන එකට මානසිකාරයට බලපාන්නේ කෙලීම පෙර අවිද්‍යාව. කලින් සසරේ ස්වභාවය. ඒකනේ අපිට දැන් කියන්නේ නිදිකණ්ඩ සූත්‍රය වගේ සූත්‍ර බලද්දී අපිට හම්බෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයට බලපාන්නේ පින කියලා කියන්නේ. නේද? අපි රැස් කරගන්න පිනම තමයි අපේ යෝනිසෝ මනසිකාරයට කෙලිම බලපාන්නේ. පුණ්‍ය නිදාන සූත්‍රය කෙලිම කියනෝනේ භාගතුන් වහන්සේ. එහෙනම් අවබෝධයට යන්න කෙනෙකුට ලේසියෙන් බෑ. හිත පමණින් බෑ. අපි හිතන විදිහට මේකේ සසරේ ඉතිරට යන්න හම්බෙන්නේ. ඒ හේතුඵල ධර්මතාවය වැඩ කරන්න ඕනේ. ඒකයි පිනත් ඕන මේ සසරේ. ප්‍රඥාවත් ඕනේ. ටික ටික අවබෝධයට යන්න. ඒක දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බලන්න. සසරේම ප්‍රඥාව පුරුදු කරගෙන ආව ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍රතන්තර ලබන්න. අසජි මහ රහතන් වහන්සේ පද දෙක කියනකොට මේ අල්ලලා ඉවරයි. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. යමක් හේතු නිසා හට ගන්නවද ඒක මේ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා කියලා සාස්ත්‍රඥාන්සේ දේශනා කළා. මේකයි මම දන්නේ. මට ඇති කියන ඔය. මට තේරුණා කියනවා. මං අවබෝධ කරගත්තා. ගාථාව ඉදිරිපත් දෙක කියන්න කලින් මෙයා තේරුම් අරගෙන ඉවරයි. අන්න ප්‍රඥාව. අන්න මෝර නුවණ. නේද? කලින් සසරේ රැස් කරගත් අසීමිත පින්බලයයි පුණ්‍ය ශක්තියයි ප්‍රඥාවයි. දැන් එනවා ඉස්සරහට. ඔබ හිතන්න එපා ඔබ දැන් මේ පුරුදු කරන ධර්මයක් දැන් මේ වෙලාවේ මැරුණොත් එහෙම අපතේයි කියලා. නෑ මේක බලපානවා ඉස්සරහට. ඔබ රැස් කරන පිනක් ඔබ හිතන්න එපා අපතේයි කියලා. නෑ මේක බලපානවා. ඔබ පිරිතක් සජ්ජායනා කර අපරාධෙ මගේ කාලේ මම මේ පිරිත් කිය කියලා හිතන්න එපා. කෙලින්ම ඒක බලපානවා ඉස්සරහට. ඔබ පුරුදු කරගන්න මේ ගුණය හිතන්න එපා මේ මොකටද මේ පුරුදු කරන්නේ. දැන් සමහර ලාවට මෙහෙම හිතන්නකෝ. ඔබ රාජකාරී කරනකොට මේ සමාජයේ ඔබට ගොඩාක් අවස්ථා තියෙන බොරු කියන්න. සමහර ලාවට රැකියාව හරියට කරගන්න බෑ බොරු කියන්නේ නැතුව. ඕන තරම් කට්ටිය පීඩාවෙන් ඉන්න මේ බොරුවක් කියා ගන්න බැරුව. නේ? එතකොට හොන්දට තේරුම් ගන්න මේ මෙවැනි මට්ටමකට එද්දිත් නේද? අපි තේරුම් ගන්න ඕනේ යම් අයරකින් හරි අපිට බොරුවක් කිව්වොත් මේ ජීවිතේ පුංචි වාසියක් හම්බෙයි. හැබැයි සසරට කෙලීම අරක බලපානවා. මේ අවස්ථාවේ පොඩි වාසියක් තියෙවි බොරුවක් කියලා. මේ අවස්ථාවේ හොඳ පාටියකට ගිහලා ටිකක් බිව්වා කියලා පොඩි වාසියක් තියෙවි. සසරට ආයෙනවා ඒක පස්සේ. ලෙසි නෑ. එතකොට මේ හේතුඵල ධර්මතාවයේ පෙර අවිද්‍යාව දැන් අවිද්‍යාවට ප්‍රධාන වශයෙන් බලපානවා. ඒකනේ අපි කියන්නේ දැන් අපිට තියෙන සසර පුරුදුත් තියෙනවා. ඒ සසර පුරුදුත් මේකට අනුව තමයි වැඩ කරන්නේ. අවිද්‍යාසහගතව සසර පුරුදු කරගෙන ආපේ ඔය අවිද්‍යාසහගතව මේකට අනුව යනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි අපේ කවුද පින්ඩෝල බාරද්වාජ මහ රහතන් වහන්සේ නේද කතා කරන්නේ ඒයි වසලේ මෙහෙවර කියනවා. ඒ උන්වහන්සේගේ සසර පුරුද්දා ආත්භව 500ක් බ්‍රාහ්මණ පැලැන්තේ ඉඳලා. ඉතින් උන්වහන්සේ කතා කරන්නේ ඒ වසලේ මේ උන්වහන්සේගේ ඇතුලේ කෙලෙස් නැහැ. උන්තර සසරේ පුරුද්ද වෙනවා. එන ඒ වචන හසුරවන්න කල්පනා කරන්න ඒ ඔක්කොටම අර සසරේ එන එකක් බලපානවා. අවිද්‍යා සහගත ස්වභාවය නම් තිබුණේ. ඒ අවිද්‍යා සහගත ස්වභාවය දැන් කල්පනා කරනකොට කියනවට ඒ ඔක්කොම බලපානවා. නේ? ඒ නිසා අවිද්‍යාවට කලින් තිබූ අවිද්‍යාව පසුව ඇති වූ අවිද්‍යාවට හේතු වෙයි. දැන් මේක එකත් විස්තර කරනවා. මොකද්ද කලින් තිබිච්ච අවිද්‍යාව කියලා කියන්නේ? එහි කලින් තිබූ අවිද්‍යාව යනු ප්‍රකට නොවි ඇතුලින් ක්‍රියාත්මක වූ අවිද්‍යාවයි. දැන් අපි මේ කල්පනා කරද්දී හිතද්දී
අපි වැඩක් කරන්න යද්දි ඇතුලෙන් වෙන්නම අවිද්‍යාවක් වැඩ කරනවා. ඒක ප්‍රකට නැහැ. අපි කියන දේවල් වලට අර අවිද්‍යාව ඇතුලෙන් එකතු වෙලා තියෙනවා. ඒක වැඩ කරනවා ඇතුලේ. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අපි දන්නේ මේක තමයි. අපිට තේරෙන්නේ නැහැ මෙහෙම අවිද්‍යාවක් ඇතුලේ වැඩ කරනවා කියලා. අපි කල්පනා කරනවා. අපි හිතනවා. අපි යමක් කරන්න හදනවා. හැම තිස්සෙම ඇතුලේ කෙනා වැඩ. එයා වැඩ කරන්නේ කලින් අවිද්‍යාවත් එක්කද? ප්‍රකට නැහැ ඒක. ප්‍රකට නොවි උඩට මතු නොවි ඇතුලෙන් ක්‍රියාත්මක වූ අවිද්‍යාව. පසුව උඩට මතු වී ගිය අවිද්‍යාවෙහි පසුව ඇති වූ අවිද්‍යාව යනු උඩට මතු අවිද්‍යාව. දැන් මේ ප්‍රකටව ඉස්සරහට ආපු එක. දැන් ප්‍රකටවම තියෙන එකට තමයි කියන්නේ අවිද්‍යාව. තියෙන එකට කියනවා දැන් තියෙන අවිද්‍යාව. පෙර අවිද්‍යාව කියලා කියන්නේ ප්‍රකට නොවි ඇතුළෙන්ම ක්‍රියාත්මක වෙනවා. කලින් ප්‍රකට නොවි ඇතුළෙන් ක්‍රියාත්මක වූ අවිද්‍යාව පසුව උඩට මතුවේ ගිය අවිද්‍යාවෙහි වැඩි යාමට හේතු වූයේය. කලින් තිබිච්ච අවිද්‍යාව දැන් තියෙන අවිද්‍යාවට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඒ අවිද්‍යාවෙම මේකත් ඇදගෙන යනවා. මේ අවිද්‍යාව තල්ලු කරගෙන යනවා. ඒකයි බුදු කෙනෙක් ගැන කෙනෙකුට හිත පහද ගන්න ලැබුණොත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිත පහද ගැනීම මාත්‍රයකින්ම ඔහුට සරණක් හම්බ වෙනවනේ. ඒ කියන්නේ එයාට අදහසක් එනවනේ මේ අවිද්‍යාවෙන් මිදිච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. මේ සසර ගමනේ නිදහස් වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. සසරේ ප්‍රශ්නේ අවසන් කරගත්ත කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එතකොට මේ ලෝකේ ඉන්නවා මේ සසර ප්‍රශ්නේ අවසන් කරගත්ත කෙනෙක් කියලා ඔහුට විශ්වාසය තියෙනවා. එතකොට බලන්න කලින් ප්‍රකට නොවේ ඇතුලින් ක්‍රියාත්මක වූ අවිද්‍යාව පසුව උඩට මතුවී ගිය අවිද්‍යාවේ වැඩි යාමට හේතු වේ. පැලයට ළඟම ඇති හේතුව බීජය වූ පරිද්දෙනි. පැලයක් හැදෙන්න ආසන්නතම හේතුව මොකද්ද? බීජයනේ. බීජයක් නැතුව කිසිම අයුරකින් පැලයක් හටගන්නේ නැත. ඒ කියන්නේ බීජ දැන් පැල වෙන වර්ග තියෙනවා. කන්ද බීජම්, පළු බීජම්, ඊළඟට කඳින් පැලවෙන, අතු වලින් පැලවෙන, රිකිලි වලින් පැලවෙන, ඊළඟට මුල් වලින් පැලවෙන බීජ මේව පංචම. බීජ වලින් පැලවෙන. ඊළඟට මේවෙන් මේ හටගන්නේ පොතු වලින් අරටුවෙන් පැලවෙන මේ විදිහට හටගන්නේ. අලෙන් පැලවෙන ඒවා තියෙනවා. ඒකට මේ ප්‍රධාන වෙන්නේ මූල බීජය. අලේ ගත්තත් ඒක පැලවෙන දේ නම් අලේ මූල බීජ වෙනවා. අත්තෙන් පැලවෙනවා නම් ඒක අත්ත තමයි ඒකේ මූල බීජ වෙන්නේ. මෙතනින් තමයි හටගන්නේ ඔක්කොම. එතකොට පැලයට ළඟම ඇති හේතුව බීජය උපදින. ඒ පැලයෙන් යම් තැනක යම් ගෙඩියක් උපදවයිද මේ පැලය බීජය. පැලය බීජය යනාදී වශයෙන් පරම්පරාව හේතුන් ඇති වූ හේතුවකි. මේ අඹ ගෙඩිය මේ දැන් තියෙනවා. මේ අඹ ගෙඩියට හේතුව මොකද්ද? කලින් තිබිච්ච අඹ ගෙඩියක්. ඒ අඹ ගෙඩියෙන් ආව ගහ, ඒ ගහෙන් ආව මේ ගෙඩිය. එතකොට මේක හටගත්ත කුමකින්ද? කලින් අඹ ගෙඩියකින්. ඒ කලින් අඹ ගෙඩියට හේතුව මොකද්ද? ඊට කලින් අඹ ගෙඩිය කී. ඒ කලින් අඹ ගෙඩියට හේතුව මොකද්ද? ඊටත් කලින් අඹ ගෙඩිය කී. ඒ අඹ ගෙඩියට හේතුව ඊටත් කලින් අඹ ගෙඩිය කී. කෙලවරක් නොපෙනෙන අඹ පරම්පරාව කී. අඹ සසර කී. ඔය වගේ අපේ සසර නේ බලන්න. මෙසේ හේතු දෙවැද ඇරුම් වේ. එනම් ළඟම ඇති හේතුවත් පරපුරින් පැමිණි හේතුවත්. හේතු තියෙනවා දෙආකාරයකින්.
පරම්පරාවෙන් ආපු හේතුකුත් තියෙනවා වැඩ කරනවා. ළඟම ඇති හේතුකුත් වැඩ කරනවා. එතකොට බලන්න මේ කියනවා අවිද්‍යාවටත් දෙවැදෑරුම් හේතු ඇත්තේ ළඟම ඇති හේතුවත් පරම්පරාවෙන් පැමිණි හේතුවත්. මේ දෙකම එකතු වෙනවා අවිද්‍යාවට. පරම්පරාවෙන් ආපු හේතුකුත් තියෙනවා ළඟම ඇති හේතුකුත් තියෙනවා. ඒක මේ වගේ දෙයක්. පහන් බඳුනක් ඇත්තේ පහනක් තියෙනවා. පහන් වැටිත් ඇත්තේ තිරෙත් තියෙනවා. තෙලුත් ඇත්තේ පහනට දාන තෙලුත් තියෙනවා. මේවා පහන් එළියට පොදු කරුණු හේවත් ප්‍රත්‍යයෝය. ප්‍රධාන වෙන්නේ මොකද්ද? එළියනි දැල්ල ඕනේ. දැල්ල නෙවනේ. එතකොට දැල්ල නිකන් එන්නේ නැහැ. දැල්ල තමයි දැල්ල තමයි දැන් මෙතන ඵලයේ තියෙන්නේ. දැල්ල කියන්නේ ගින්දර, ගින්න. මේක තමයි ඵලය දැන් තියෙන්නේ. ඒක නිකන් ඒ ඵලය ආව නෙමෙයි. හරිද? ඒ පහනේ දැල්ල ගන්න පහන් තිරයත් උපකාර වුණා. තෙලුත් උපකාර වුණා. හැබැයි දැල්ල ගන්න බෑ. පහන් තිර ලක්ෂයක් තිබ්බත් ඒ පහන් තිර ලක්ෂයට පහන් හදලා තෙල් දාලා තිබ්බත් දැල්ල ගන්න බෑ. එකක් නැතුව. ඒක තමයි හේතුව. අර ඔක්කොම ප්‍රත්‍යයයි. පහන් වැටියත් ප්‍රත්‍යය. පහනත් ප්‍රත්‍යය. තෙලුත් ප්‍රත්‍යය. ගින්දරෝනි. ගින්දර තමයි මුල බීජය වෙන්නේ. හේතුව වෙන්නේ ගින්දර. ඒ ගින්දරාවට පස්සේ තමයි පහන් තිරේ දැල් වෙන්නේ. තිර කොච්චර ලෑස්ති කරලා තිබ්බත් ගින්දර නැත්තම් පත්තු කරන්න බෑ නේද? තෙල් කොච්චර දාලා තිබ්බත් ගින්දර නැත්තම් පත්තු වෙන්නේ නෑ නේද? එහෙනම් හේතුව මොකද්ද? ගින්දර. ප්‍රත්‍යය මොකද්ද? තෙලුත් වැටිත් පහනත් ප්‍රත්‍යයයි. අර ගින්නට උපකාරක වෙච්ච දේවල් පරිස්කාර. එතකොට ගින්නට උපකාරක වෙච්ච දේවල් ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයන්ගෙන් ආව ඵලයක් පහන් දැල්ල. හරි? මේක කියනවා පහන් බඳුනක් ඇත්තේ පහන් වැටිත් ඇත්තේ තෙලුත් ඇත්තේ මේවා පහන් එළියට පොදු කරුණු හේවත් ප්‍රත්‍යයය. මේක සාමාන්‍යයෙන් පහන් එළියට පොදු කරුණු. නමුත් මේවා පහන් එළිය උපදවන ගින්න වැනි ස්වභාව හේතු නෙවෙයි. කෙලින්ම ස්වභාවික හේතුව ගින්නයි. හැබැයි ඉතින් ගින්න පත්තු කරන්න බෑ. දැන් පහන පත්තු කර පහනත් නැත්තම් තෙලුත් නැත්තම් ඊළඟට වැටිත් නැත්තම් ඒ පහන පත්තු කරන්න බෑනේ. ඒ ටික නැත්තම් ඒ උපකාරක ප්‍රත්‍යයන් තියෙන්න ඕනේ. ඒ උපකාරක ප්‍රත්‍යයත් එක්ක තමයි මේ ගින්න දැල් වෙන්නේ. ඊළඟට කියනවා එහින් පහන් බඳුන වැටිය තෙල් යනු පහනට ඇති ප්‍රත්‍යය හේවත් පොදු කරුණය. පහන් එළියමෙන් ගින්න ස්වභාවික හේතුව නෙමෙයි. ස්වභාව හේතුව නෙමෙයි. ඊළඟට කියනවා ගින්නේ ස්වභාවයේ පහන් එළියට ලැබීම ස්වභාව හේතුවයි. පහන් බඳුන වැටිය තෙල් යන මේවා ලැබීම ස්වභාව හේතුවයි. පහන් බඳුන වැටිය තෙල් යන මේවා බාහිරින් ලද පොදු උපකාරයෝය. ඒ ඔක්කොම බාහිරින් ලැබිච්ච දේවල්. ප්‍රත්‍යයෝ එසීම හේතු ආධ්‍යාත්මික උදයක්. ප්‍රත්‍ය බාහිර දෙකි. හේතුව ආධ්‍යාත්මිකයි. ප්‍රත්‍ය බාහිරයි. ඉපැද්දවීම හේතුවයි. උපන්දේ අවට ඇති දේ ග්‍රහණයට ගැනීම ප්‍රත්‍යයයි.
අන්න තවත් අර්ථයක් තියෙනවා. මේක තේරුම් ගන්න. ඉපැද්දවීම හේතුව ගින්න උපද්දවනවා. හරිද? ඒ උපන්දේ අවට ඇතිදී ග්‍රහණයට ගන්නවා. තෙලුත් ග්‍රහණයට ගත්තා. වැටියත් ග්‍රහණයට ගත්තා. පහනත් ග්‍රහණයට ගත්තා. දැල්ල විසින්. දැල්ල අල්ලගත්තා. වැටියත් අල්ලගත්තා. තෙලුත් අල්ලගත්තා. පහනත් අල්ලගත්තා. ග්‍රහණයට ගත්තා. එතකොට මොකක්ද ඒකට කියන්නේ? ඔව් අර ටික ඔක්කොම අල්ලගත්තා හේතුව ගින්න. ඒකෙන් ඵලයක් එනවා. එතකොට ප්‍රත්‍යව ග්‍රහණයට ගන්නවා හේතුව විසින්. දැන් ගන්න ආයෙ මුලට යන්න. දැන් කල්පනා කරන්න. හේතුව අවිද්‍යාවට හේතුව මොකද්ද? පෙර අවිද්‍යාව. කලින් තිබිච්ච අවිද්‍යාව. ඒ කලින් අවිද්‍යාව විසින් දැන් ප්‍රත්‍ය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. නේ? කල්පනා කරගන්න බෑ. අර අයෝනිසෝ මනසිකාරය ග්‍රහණයට ගන්නවා. කලින් අවිද්‍යාව. සසරේ තියෙන අවිද්‍යාව, අපි පුරුදු කරගෙන ආපු අවිද්‍යාව සසරේ නොවැටෙන බව, මේ ධර්මයේ නොවැටෙන බව අපේ මානසිකාරය ග්‍රහණයට ගන්නවා. කල්පනා කරපිය රාගයට අනුව, කල්පනා කරපිය ද්වේෂයට අනුව, කල්පනා කරපිය මොහයට අනුව කියලා ඒ කල්පනාව ග්‍රහණයට ගන්නවා. හේතුව විසින් ප්‍රත්‍ය ග්‍රහණයට ගන්නවා. තේරෙනව නේද කියන එක? තේරෙනව නේද? වැටහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවද නැහනේ? වැටහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් අපිට පස්සේ ධර්ම සාකච්ඡා වෙලාවේදී මෙසේජ් එකක් දාලා තියන්න මේක තව ටිකක් පැහැදිලි කරන්න කියලා. අපිට පුළුවන් ඒකේ මේ පැහැදිලි කිරීමක් කරන්න. එතකොට හේතුව විශේෂ දෙයක්, ප්‍රත්‍ය පොදු දෙයක්. ගෙන්න කියන එක විශේෂ එකක්. වැටි පොදුයි ඔක්කොටම. තෙලුත් පොදුයි. විශේෂිතක පහන්නට විශේෂම එක තමයි දැල්ල. දැල්ල නැතත් තියෙන්න පුළුවන්, තීර තියෙන්න පුළුවන්, තෙල් තියෙන්න පුළුවන්. ඒක පොදුයි ඕන තැනක. ඕන එකට පොදුයි. හැබැයි ගින්න විශේෂයි. ඒ ගින්න අර දැල්ල තෙල් මත තමයි ගින්න තියෙන්නේ. එහෙමනම් අපි මේ අයෝනිසෝ මනසිකාරයේ පවත්තන එකට අනුව ආයමත් අවිද්‍යාව සකස් වෙනවා. ඒ මත තමයි අවිද්‍යාව වැඩ කරන්නේ. කලින් අවිද්‍යාව දැන් ග්‍රහණයට අරගෙන අපිව මානසිකාරය අපි කල්පනා කරන දේවල් ග්‍රහණයට අරගෙන ඒ අවිද්‍යාවම වඩනවා. ඒ අවිද්‍යාවම පෝෂණය කරනවා. ඒ අවිද්‍යාවෙන් බේරෙන්න යෝනිසෝ මනසිකාරයට යන්න ඕනේ. දැන් බලන්න තව විග්‍රහයක් කරනවා. හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ නොසිඳී තිබීම යන්නේ අර්ථයක් ඇත්තේය. හේතුඵල ධර්මතාවය නොසිඳී මේ සසරක් සකස් වෙවි යනවා. ඒකේ අර්ථය. එනම් ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන් දිගටම පවතින්නේ යන්නයි. මේ තාම සකස් වෙවි යන්නේ. ඔබට ඔබේ ජීවිතේ දිහා බලපුවහම ඔබට තේරෙන්නේ නැද්ද මේ අභ්‍යන්තර ජීවිතය තුළ මේ හේතුඵල ධර්මතාවය වැඩ කරනවා කියලා? අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා විඥානය හට ගන්නවා, විඥානය නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා ආයතන 6 හට ගන්නවා, ආයතන 6 නිසා ස්පර්ශය හට ගන්නවා, ස්පර්ශය නිසා වේදනාව, වේදනාව නිසා තෘෂ්ණාව, තෘෂ්ණාව නිසා උපාදානය හට ගන්නවා. ඊළඟට කියනවා හේතු ප්‍රත්‍යයන් ධර්මයන්ගේ නොසිඳී තිබීම යන්නින් අර්ථයක් ඇත්තේ. එනම් ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන් දිගටම පවතින්නේ යන්නයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් උපන්නේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම ඵලය හටගත් බවයි.
හේතු ඵලයන්ගෙන් යමක් හටගත්තා ඵලය. විඥානයේ පිළිසිඳ ගත්තේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම නැවත භවයක් ඇති වූයේ යන්නයි. ඒ කියන්නේ මව කුසක විඥානයක් පිළිසිඳ ගත්තා. මව කුසක දරුසිඟිත්තේ පිළිසිඳ ගත්තා කියලා කියන්නේ පිළිසිඳ ගත්තේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම නැවත භවයක් ඇති වූයේ යන්නයි. ආයමත් භවයක් හටගත්තා. මව කුසේ විඥානයක් බැසගත්තා කියලා කියන්නේ නැවත භවයක් හටගත්තා. නිවන් මගට බාධා කරදර ඇත්තේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම කෙලෙස් නීවරණ මතු වී ඇති බවයි. නිදිමත අලස බව බැසගෙන වැඩ කරනවා. ඒක තමයි මේකේ අර්ථය කිව්වේ. ඊළඟට කියනවා කෙලෙස් සහ මුලින් උදුරා නොදැම්මේ යන අර්ථයක් ඇද්ද? කෙලෙස් සම්පූර්ණයෙන් උදුරලා අයින් කළේ නැහැ. ඒකේ අර්ථයක් ඇද්ද? එහි තේරුම අප්‍රකටව කෙලෙස් ක්‍රියාකාරීව ඇති බවයි. කෙලෙස් අයින් කළේ නැහැ. එහෙමනම් අප්‍රකටව ඇතුලින් කෙලෙස් වැඩ කරනවා. අයින් කරපො නැතිව ඇතුලේ තියෙනවා තාම. ඒක වැඩ කරනවා. අවබෝධ නොකළේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම අවිද්‍යාව ඇති බවයි. අවබෝධ කරලා නැහැ. එහෙනම් ඇතුලේ අවිද්‍යාව තියෙනවා. පිරිසිඳ නොදැක්කේ යන අර්ථයක් ඇද්ද? එහි තේරුම විඥානේ බීජයක ස්වභාවයක් ඇත්තේ ආය පැලවෙනවා. පිරිසිඳ දැක්කේ නැහැ කියලා කියන්නේ අවබෝධ කරගත්තේ නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ තාම සසරේ යනවා මේක. විඥානේ ආය පැලවෙවි ආපෝ මේ සසරේ යන ස්වභාවයෙන් යුක්තයි. යම් තැනක හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නොසිඳී තිබෙයි නම් එතන පැවැත්ම දිගටම තිබෙයි. යම් තැනක දිගටම පැවැත්ම තිබෙයි නම් එතන ඉපදීම තිබේ. මේක සකස් වී දිගින් දිගට යනවා නම් එතන අනිවාර්යෙන් ඉපදීම තියෙනවා. ඊළඟට කියනවා යම් තැනක ඉපදීම තිබෙයි නම් එතන පලහට ගැනීම තිබෙයි. ඊළඟට කියනවා යම් තැනක පලහට ගැනීම තිබෙයි නම් එතන විඥානයේ පිළිසිඳ ගැනීම තිබේ. යම් තැනක පලහට ගන්නවා නම් එතන විඥානයේ පිළිසිඳ ගැනීම තියෙනවා. ඒ පිළිසිඳගත් විඥානයේ නිසා දැන් අපි මොකද කරන්නේ? විඳවනවා. නේද? රස්නේ එනකොට රස්නේ පිච්චි විඳවනවා. සීතල එනකොට සීතලෙන් ගැහි විඳවනවා. නේද? ඊළඟට කොරෝනා එනකොට කොරෝනා වලින් විඳවනවා. නේ? ඊළඟට මාරාන්තික වේදනා කැන්සර් හැදෙනවා. මේ හැමතැනම මේ හේතුඵල ධර්මතාවයේ සකස් වෙනවා ඇතුලෙන්. අපි දන්නේම නැතු එක ක්‍රියාත්මක වෙනවා. හේතුඵල ධර්මතාවයට අනුව සසර සකස් වෙනවා. අපි විඳු යනවා. ඒකයි මේ සසර ස්වභාවය. ඊළඟට මේක කියනවා එතන යම් තැනක හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නොසිඳී තිබේ නම් එතන පැවැත්ම දිගටම තිබේ. යම් තැනක දිගටම පැවැත්ම තිබේ නම් එතන ඉපදීම තිබේ. යම් තැනක ඉපදීම තිබේ නම් එතන පලහට ගැනීම තිබේ. යම් තැනක ඉපදෙනවා එතන පලහට ගන්නවා. ඊළඟට කියනවා යම් තැනක පලහට ගැනීම තිබේ නම් එතන විඥානයේ පිළිසිඳ ගැනීම තිබේ. යම් තැනක විඥානයේ පිළිසිඳ ගැනීමක් තිබේ නම් එතන නැවත භවයක් තිබේ. යම් තැනක විඥානයේ පිළිසිඳ ගන්නවා නම් එතන භවයක් තියෙනවා. විපාක දෙන්න කර්ම සකස් වෙනවා. යම් තැනක නැවත භවයක් තිබේ නම් එතන නිවන් මගට බාධා කරදර තිබේ. අන්න බලන්න. යම් තැනක භවයක් තිබේ නම් එතන
නිවන් මකට බාධා කරදර තිබේ. මේ සසරකම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඊළඟට කියනවා යම් තැනක නිවන් මකට බාධා කරදර තිබේ නම් එතන කෙලෙස් නීවරණ වල මතුවීම තිබේ. කෙලෙස් වැඩ කරනවා ඇතුලේ. යම් තැනක කෙලෙස් නීවරණ මතුවීමක් තිබේ නම් එතන කෙලෙස් සහ මුලින්ම උදුරා නොදැමූ බවක් තිබේ. කෙලෙස් උදුරලා නැහැ. යම් තැනක කෙලෙස් සහ මුලින්ම උදුරා නොදැමූ බවක් තිබේ නම් එතන කෙලෙස් අප්‍රකටව ක්‍රියාකාරී වී තිබේ. යම් තැනක කෙලෙස් අප්‍රකටව ක්‍රියාකාරීව තිබේ නම් එහි අවබෝධය තිබේ. අනවබෝධය තිබේ. යම් තැනක අනවබෝධය තිබේ නම් එහි පිරිසිදු නොදුටු ආශ්‍රව සහිත වූ විඥානය තිබේ. ආශ්‍රව සහිත විඥානය තිබෙනවා. යම් තැනක පිරිසිදු නොදුටු ආශ්‍රව සහිත වූ විඥානය තිබේ නම් එහි තේරුම් පැලවෙන බීජයක ස්වභාවයෙන් විඥානයේ තිබේ යන අර්ථයයි. පැලවෙන ස්වභාවයෙන් යුතු විඥානය වැඩ කරනවා. ඊළඟට මේක නිවන් මාර්ගට හේතුඵල ධර්මතාවය විස්තර කරනවා. ඒ තමයි සීලස්කන්ධය සමාධිස්කන්ධයට ආසන්න උපකාර ප්‍රත්‍යයයි. සීල පරිභාවිතෝ සමාධි මහඵල හෝති මහානිසංසෝ. සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධිස්කන්ධයේ ප්‍රඥාස්කන්ධයට ඇති උපකාර ප්‍රත්‍යයයි. සීලයෙන් වඩනවා මොකද්ද? සමාධිය. සමාධියෙන් වඩනවා ප්‍රඥාව. ප්‍රඥා ස්කන්ධය විමුක්ති ස්කන්ධයට ඇති උපකාර ප්‍රත්‍යයයි. නේද? එතකොට සීල ස්කන්ධය මුල් කරගෙන සමාධි ස්කන්ධය වඩනවා. සමාධි ස්කන්ධය මුල් කරගෙන ප්‍රඥා ස්කන්ධය වඩනවා. ප්‍රඥා ස්කන්ධය මුල් කරගෙන විමුක්ති ස්කන්ධය වඩනවා. විමුක්ති ස්කන්ධය මුල් කරගෙන විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය වැඩිනවා. මේ විදිහට තමයි නිවන් මඟ වැඩෙන්නේ. මෙහෙනම් මේ උදට තේරුම් ගන්න මේ ඔක්කොම මේ සසරේ ස්වභාවය සකස් වෙන්නේ හේතුඵල ධර්මතාවයකින්මයි. අපි ආත්ම හැඟීමකින් කල්පනා කළා කියලා මේ සසර ගැන මේ ජීවිතය ගැන මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ. අපි හැමතිස්සෙම තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්න නේද? කල්පනා කරලා කියලා මේකෙන් බේරෙන්නේ. මේකෙන් බේරෙන්න නම් හොඳට අපි මේ සසරේ ස්වභාවය හේතුඵල ධර්මතාවය මේ තේරුම් ගන්න ඕනේ. මේකේ මේ වැඩෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේ බලන්න සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ධර්මයේ අසන බව ප්‍රීතිය ඇතිවීමට උපකාර ප්‍රත්‍යයයි. ඔබට ප්‍රීතියෙන් ඉන්න ඕන නම් දැන් මොකද කරන්න තියෙන්නේ? මේ ආයත් වහන්න. සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ධර්මයේ අසන බව ප්‍රීතිය ඇතිවීමට උපකාර ප්‍රත්‍යයයි. එහෙනම් ප්‍රීතිමත් ජීවිතයක් ඕන නම් ඔබට මොකද්ද කරන්න ඕනේ? ප්‍රීතිමත් ජීවිතයක් ඇති කර ගන්න නම් කරන්න ඕන දේ තමයි සත්පුරුෂ ඇසුරට එන්න. ඒ කියන්නේ සත්පුරුෂයෙක් නිසා කවදාවත් කෙනෙකුට අවඩක් වෙන්නේ නැහැ නේ. අයහපතක් වෙන්නේ නැහැ. යමක් කළත් යහපතක්මයි. දැන් අපි කියනවා මේ භාගතුන් වහන්සේ අපි කවුද? චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. චන්න ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. කිව්වා කිසි කෙනෙකුට කතා කරන්න එපා කිව්වා. එතකොට චන්න ස්වාමීන් වහන්සේට අවඩක් කළාද? අයහපතක් කළාද? සත්පුරුෂයෙකුගේ ස්වභාවය බලන්න. ඒ හේතුව මුල් කරගෙන චන්න ස්වාමීන් වහන්සේ නිවන් මාර්ගට බැසගත්තා. එකෙන් ගොඩ ගියා චන්න ස්වාමීන් වහන්සේ. නේද? එතකොට සත්පුරුෂයා නිසා වෙච්ච දෙයක් ඒ. එතකොට භාගතුන් වහන්සේ නැමැති සත්පුරුෂයා නිසා ලැබිච්ච වාසියක්. එතකොට
සත්පුරුෂ ඇසුරෙන් ධර්මයේ අසන බව ප්‍රීතිය ඇතිවීමට උපකාර ප්‍රත්‍යයයි. සත්පුරුෂය නිසා ඇත්තටම තියෙන්නේ මේ ප්‍රීතිමත් ජීවිතය. ප්‍රීතිය ඇති වෙන බව සමත විදර්ශනා ධර්මයන් ඇති කර ගැනීමට ඇති උපකාර ප්‍රත්‍යයයි. එහෙනම් ප්‍රීතිමත් ජීවිතයක් කියලා කියන්නේ ඇයි අපි කියන්නේ මේ පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිමත් සිත් ඇති කෙනාගේ කය හිතයි දෙක සැහැල්ල වෙලා යනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැහැල්ලු වෙලා ගිය සිරුරෙන් එයා සැපයක් විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ ඔස්සේ එයාගේ හිත සමාධිගත වෙනවා. එතකොට සත්පුරුෂ ඇසුරු නිසා එයාට හම්බෙනවා ධර්මයන් හම්බෙනවා. ඊළඟට ධර්මයේ අසන බව ප්‍රීතිය ඇතිවීමට ප්‍රත්‍යයයි. උපකාර ප්‍රත්‍යයයි. ප්‍රීතිය ඇති වෙන බව සමත විදර්ශනා ධර්මයන් ඇති කර ගැනීමට ඇති උපකාරක ප්‍රත්‍යයයි. සමත විදර්ශනා ධර්මයන් දියුණු කර ගන්න පුළුවන්. සමත විදර්ශනා ධර්මයන් ඇති කර ගැනීම තමාව අවබෝධ කර ගැනීමට ඇති උපකාර ප්‍රත්‍යයයි. තමාව අවබෝධ කරගන්න, තමාව තේරුම් ගන්න, වටහා ගන්න කරන්න ඒ උපකාරක ප්‍රත්‍යය දිනු කරගෙන යනවා සමත විදර්ශනා ධර්මයන්. සමතයත් විදර්ශනාවත් දිනු කරගෙන යනවා. ඊළඟට මේ තව විග්‍රහයක්. මේ බලන්න. අසත් රූපත් උපකාර වීමෙන් ඇසී විඥානෙ උපදී. අසත් රූපත් මුල් වෙලා හට ගන්නවා ඇසී විඥානෙ. එහි ඇසේ විඥානයට උපකාර ප්‍රත්‍යය වන්නේ ඇස යන ප්‍රධාන දෙයයි. ඇස කියන එක ප්‍රධාන දේ තමයි උපකාර ප්‍රත්‍යය. ඊළඟට ඇසේ විඥානයට උපකාර ප්‍රත්‍යය වන්නේ ඇසේ යන ප්‍රධාන දෙයයි. රූපයෝ වනාහි අරමුණු වලින් උපකාර වීමෙන් ඇසේ විඥානයට උපකාරක ප්‍රත්‍යය වෙති. මේ බලන්න මේක තව ඉස්සරහ තියෙනවා. දැන් ඇහෙන් නිකං රූපයක් බලන්න බෑ. නිකං රූපයක් පේන්නේ නැහැ හෙට. අපි දන්නවා චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. අසත් රූපයත් නිසා හට ගන්නවා කොමක්ද? ඇසේ විඥානේ. ඔය තුන තිබ්බත් බෑ. තව එකක් ඕනේ. ඒ තමයි අපි කියනවා මානසිකාරය, අවධානය කියන එක. ඔය හතර තිබ්බත් බෑ. තව එකක් ඕනේ. තව එකක් ඕනේ. ඒ තමයි මේ කියන්නේ. අසත් රූපත් උපකාර වීමෙන් ඇසේ විඥානෙ උපදී. අසත් රූපත් එකතු වෙලා ඇසේ විඥානෙ හට ගන්නවා. එහි ඇසේ විඥාණයට උපකාරක ප්‍රත්‍යය වන්නේ ඇස යන ප්‍රධාන දේ. ඇහැ තමයි ප්‍රධාන දේ. හරිද? රූපය වනාහි අරමුණු වලින් උපකාර වීමෙන් ඇසේ විඥාණයට උපකාර ප්‍රත්‍යය වේති. එතන අනික රූප කියලා කියන්නේ බාහිර පේන රූප ඔක්කොම උපකාරක වෙන දේවල්. අර ඇහෙන් බලන්න, ඇහැ ක්‍රියාත්මක කරවන්න උපකාර වෙන දේවල් අනික ඔක්කොම. එතකොට මේක කියනවා ආලෝකය ඒ අරමුණු මත පතිත වීමෙන් ඇසේ විඥානයට උපකාර ප්‍රත්‍ය වේ. එහෙමනම් ඇස තිබ්බා කියලා, රූපත් තිබ්බා කියලා, ඇහි විඥානයක් තිබ්බා, මානසිකාරයක් තිබ්බා කියලා රූප පේන්නේ අරමුණ මත මොකද පිහිටන්න ඕනේ? ආලෝකේ පිහිටන්න ඕනේ. අරමුණ මත ආලෝකේ පිහිටියොත් තමයි එහෙනම් බාහිර නෙමෙයි මේක ආලෝකෙ පිහිටන්නේ. කොහෙද ආලෝකෙ පිහිටන්නේ? ඔව් අභ්‍යන්තරේ. අරමුණේ පිහිටන්නේ. අරමුණ මතයි ආලෝකෙ පිහිටන්න ඕනේ. ඒ අරමුණට එකතු කරනවා ආලෝක සංඥාව. එතකොට මොකද කරන්නේ? එයාගේ ජීවිතයේ ආලෝක සංඥාව වැඩිනවා. එයාට පුළුවන් ඒ සංඥාව හදාගන්න. කොහොමද ආලෝක සංඥාව හදාගන්නේ? එයාට පුළුවන් රැටත් පුළුවන් දවල් වගේ බලන්න. දවල්ටත් පුළුවන් සමහරට රෑ වගේ බලන්න. නෑ හිතලා බලන්න
දවල් කෙනෙක් බලනවා රෑ කෙනෙක් බලනවා දවල් වගේ. ඕන කමනක් බිමනක් යන්න ඉන්න පුළුවන්. එහෙනම් ඒ අරමුණ මත තමයි අභ්‍යන්තරික අරමුණ මත තමයි ඒ ආලෝකය පහළ වෙන්නේ. ඒ ආලෝකයේ ඒ අරමුණ මත පිහිටියට පස්සේ යට පේනවා දවල් වගේ රැට. ඒක තමයි ආලෝක සංඥාව වඩනවා කියලා කියන්නේ. ආලෝක සංඥාව වඩනවා කියලා කියන්නේ ඒකයි. ඊළඟට ඒ ආලෝකයේ අරමුණ මත පත්වීමෙන් ඇසේ විඥානයේ උපකාරක ප්‍රත්‍ය වේති. මෙනෙහි කිරීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. මෙනෙහි කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒක තමයි හේතුව. චේතනා පහළ කිරීම වශයෙන් සංස්කාරය ඇසේ විඥානයට උපකාර ප්‍රත්‍ය වේති. චේතනා පහළ කිරීම වශයෙන් විඥානයට උපකාරක ප්‍රත්‍ය වෙනවා සංස්කාරය. එහි සංචේතනාව යනු චේතනාව කියලා කියන්නේ විඥාන ප්‍රකාර මෙහි මෙනෙහි කිරීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. චේතනා පහළ කිරීම වශයෙන් සංස්කාරය ඇසේ විඥානයට උපකාරක ප්‍රත්‍ය වෙති. සංචේතනාව කියන්නේ ඊට අදාළව තිබෙන හේතුවයි. විඥානය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ඇසේ විඥානයේ නාම රූපයට උපකාර ප්‍රත්‍ය වෙති. ආයත් බලන්න අවිද්‍යාවට උපකාර හේතුව තමයි පෙර අවිද්‍යාව. ඒකට උපකාරක ප්‍රත්‍යය තමයි අයෝනිසෝ මනසිකාරය. හරිද? ඊළඟට සංස්කාරය හට ගන්නවා. සංස්කාරයන්ට හේතුව අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාවට ඒ මෙනෙහි කරන්නේවා බලපානවා සංචේතනා. අපි පටිච්ච සමුප්පාදේ අපිට හම්බෙන ආකාර දෙකකි. එකක් තමයි පරිවිමර්ශන සූත්‍රයට අනුව එතන සංස්කාර චේතනාව මුල් කරගෙන එතන සංස්කාර විග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එතන චේතනාව විග්‍රහ කරනවා, මෙතන කර්මයේ සංස්කාරය විග්‍රහ කරනවා, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියලා. ඊළඟට අපිට විභංග සූත්‍රය, ඊළඟට විභංග සූත්‍රය වගේ දේශනාවලදී අපිට හම්බ වෙනවා පටිච්චසමුප්පාද විභංග සූත්‍ර දේශනාවලදී එතන සංස්කාර විග්‍රහ කරනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. එතකොට ඒ ආකාර දෙකකින් භාගතුන් වහන්සේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරලා තියෙනවා. මෙතනදී මහාගච්ඡාන මහරහතන් වහන්සේ මෙතන සංස්කාර විග්‍රහ කරන්නේ චේතනාව මුල් කරගෙන මෙතන. ඒක තමයි මේක කියන්නේ රූපය වනාහි අරමුණු වලින් උපකාර වීමෙන් ඇසේ විඥානයට උපකාරපත්‍ය වෙති. ආලෝකයේ අරමුණු මත පත් වීමෙන් ඇසේ විඥානයට උපකාරපත්‍ය වෙයි. මෙනෙහි කිරීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. චේතනා පහළ කිරීම වශයෙන් සංස්කාරයෝ ඇසේ විඥානයට උපකාරපත්‍ය වෙති. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගන්නවා. එතන චේතනාව ප්‍රධාන වෙන්නේ එතන චේතනාව. එතකොට චේතනා පහළ කිරීම වශයෙන් සංස්කාරයෝ ඇසේ විඥානීට උපකාරපත්‍ය වෙති. මෙතන පංච පාදානස්කන්ධයත් එක්කම විග්‍රහ කරන නිසා තමයි එතන සංස්කාරයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. එහි සංචේතනාව යනු ඊට අදාළව තිබෙන හේතුවයි. සංචේතනාව කියලා කියන්නේ ඒකට හේතුව, ප්‍රධාන හේතුව ඇසේ විඥානයේ නාම රූපයට උපකාර ප්‍රත්‍යයයි. ඇසේ විඥානය කියලා කියන්නේ නාම රූපයට උපකාර ප්‍රත්‍යය. ඒක විඥාන ප්‍රත්‍යයෙන් තමයි නාම රූප හටගන්නේ. ඒ කියන්නේ නාම රූප වලට කිසිම ඉඩක් නැහැ විඥානයක් නැත්තම්. ඔකට හොඳම උදාහරණය තමයි මොකද්ද සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ භාගතුන් වහන්සේ අහනවා ආනන්දයන් වහන්සේගෙන්, ආනන්දයේ මව කුසක බැසගත් විඥානයක් චුත වුණොත් ඒ නාම රූපයන්ගේ වැඩිමක් තියනවද කියලා අහනවා.
එහෙනම් නාම රූප වල පැවැත්ම තියෙන කෙලින්ම විඥානයේ නිසාමයි. විඥානයේ ප්‍රත්‍යයෙන්මයි. විඥාන හේතුවෙන්මයි. විඥානේ නැත්තම් නාම රූප පැවැත්මක් නැහැ. අරක තමයි මූල බීජ හේතුව. විඥානේ නාම රූපයට උපකාර ප්‍රත්‍ය වෙයි. විඥානේ යනු ඊට අදාළව තිබෙන හේතුවයි. නාම රූපේ ආයතන 6ට උපකාර ප්‍රත්‍ය වෙයි. නාම රූප යනු ඊට අදාළ හේතුවයි. නාම රූප නිසා තමයි ආයතන 6 ටික ක්‍රියාත්මක වෙන්නේ. ඒතර නාම රූප නැත්තම් ආයතන 6 ක්‍රියාකාරීත්වයක් නැත. ආයතන 6 ස්පර්ශයට උපකාර ප්‍රත්‍යයයි. ආයතන 6 නිසා තමයි ස්පර්ශය වෙන්නේ. ආයතන 6 නැත්තම් ස්පර්ශ ගැන කතා කරන්න දෙයක් නැහැ. ස්පර්ශය විඳීමට උපකාර ප්‍රත්‍යයයි. ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. විඳීම තෘෂ්ණාවට උපකාර ප්‍රත්‍යයයි. එතකොට විඳීම නිසා තමයි තෘෂ්ණාව වෙන්නේ. විඳීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. තෘෂ්ණාව දැඩි ග්‍රහණයට උපකාර ප්‍රත්‍යයයි. තෘෂ්ණාව නිසා හටගන්නවා. තෘෂ්ණාව උපකාරක ප්‍රත්‍යක් වෙනවා. දැඩි ග්‍රහණය කියන්නේ උපාදානයට. ඊළඟට තෘෂ්ණාව දැඩි ග්‍රහණයට උපකාර ප්‍රත්‍ය වේ. තෘෂ්ණාව යනු ඊට අදාළව තිබෙන හේතුවයි. දැඩි ග්‍රහණය භවයට උපකාර ප්‍රත්‍යයයි. එතකොට දැඩි ග්‍රහණය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. භවය ඉපදීමට උපකාර ප්‍රත්‍යයයි. භවය සකස් වුණාට පස්සේ ඉපදීම වෙනවා. ඉපදීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ජරා මරණ ශෝක ජරා මරණ ශෝකයට උපකාර ප්‍රත්‍යයයි. ජරාවට පත් වෙද්දී මරණයට පත් වෙද්දී තමයි ශෝකය හටගන්නේ. නේද? අපි මේ ලස්සනට ඩයි කරලා මේකප් දාලා ලස්සනට මේ හැඩ වැඩ වෙලා ආවට නේද? මේක වයසට යනවා කියලා දැනගත්තට පස්සේ දැක්කට පස්සේ අපි හිතමු එක ගමනක් වන ඩයි කරන්න බැරි වුණා. කන්නාඩි ළඟට ගියාට පස්සේ තමයි ශෝකය හටගන්නේ. ඉස්සර ෆොටෝ එකක් බලාදී තමයි ශෝකය හටගන්නේ. ඉස්සර මේ විදිහට හිටියේ දැන් මෙන්න ස්වභාවය. ජරා මරණ වලට යද්දී තමයි ශෝකය හටගන්නේ. ජරා මරණ ශෝකයට උපකාර ප්‍රත්‍ය වේ. ජරා මරණ යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ශෝකය වැළපීමට උපකාර ප්‍රත්‍යයයි. ශෝකය යනු ඊට අදාළ හේතුවයි. වැළපීම දුකට උපකාර ප්‍රත්‍යයයි. වැළපීම යනු ඊට අදාළ හේතුවයි. දුක දොම්නසට උපකාර ප්‍රත්‍යයයි. ඊළඟට දොම්නස සුසුම් හෙලීමට උපකාර ප්‍රත්‍යයයි. දොම්නස යනු ඊට අදාළව පවතින හේතුවයි. මෙසේ යම් කිසි ළඟ ඇති දෙයට උදව් වෙන කරුණක් ඇද්ද ඒ සියල්ල අවශ්‍ය පිරිකර හේවත් උපකාරක ධර්මයෝය. මේ විදිහට හේතුඵල ධර්මතාවයේ සකස් වෙවි යනවා. ඒක තමයි දැන් මේ විග්‍රහ කළේ හේතුඵල ධර්මතාවය. මේකේ මොනවා හරි දෙයක් දැන් අන්තිමට මම දිගටම මේකේ තියෙන විදිහට විග්‍රහ කරගෙන ගියා. ඔබට යම් කිසි දෙයක් මේ ගැන දැනගන්න තව තියෙනවා නම් කරුණක් දහම් ගැටලු අපි තුරු ධර්ම සාකච්ඡාව කරනවනේ. එතකොට මේ ධර්ම සාකච්ඡාව වෙලාවේදී ඒ දහම් ගැටලු ඉදිරිපත් කරා